ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයක් ආරම්භ කළා මෑත දිනකදී ඒ මානව සම්පත් කළමනාකරණයට අදාළ 11 වන පාඩම වැදගත්ම පාඩමක් වශයෙන් අපි ඒක හඳුන්වලා දුන්නා. ඒ තමයි කාර්මික සම්බන්ධතා විමර්ශනය කියන පාඩම. ව්‍යාපාර ලෝකයේ තුල ව්‍යාපාර සාර්ථකත්වයට පත් කරන්න, වඩා දියුණු තත්ත්වයට පත් කරන්න, දීර්ඝ කාලීන පැවැත්මක් තහවුරු කරන්න, කීර්තිමත් ව්‍යාපාර බවට පත් කරන්න, ඒ වගේම අභ්‍යන්තර ගැටුම් වලින් බැහැරව ඉතා සුමටව ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන්න අත්‍යවශ්‍යම සංකල්පයක් වශයෙන් අපි තේරුම් ගත්තා කාර්මික සම්බන්ධතා. එනම් සේවා යෝජක පක්ෂය හා සේවාදායක පක්ෂය අතර ඇතිවන අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය සහ සහයෝගීතාවයේ තුලින් මතුවන යහපත් සම්බන්ධතා නැත්නම් යහපත් වෘත්තිමය සබඳතා තමයි අපි කාර්මික සම්බන්ධතා කියලා කිව්වේ. මේ කාර්මික සම්බන්ධතා බිඳුණු කල කිසිදු ව්‍යාපාරයකට පැවැත්මක් නැහැ කියලා අපි තේරුම් ගත්තා. ව්‍යාපාර ලෝකයේ දීර්ඝ කාලීන පැවැත්මක් තියෙන දැවැන්ත කීර්තිමත් මහා පරිමාණ ව්‍යාපාර බිහි වුණා නම් බිහි වුණෙත් ඒ ව්‍යාපාර අදර පවතින්නේ කාර්මික සම්බන්ධතා කියන මහා බල සම්පන්න සංකල්පය ධනාත්මකව ව්‍යාපාර තුල සක්‍රිය වෙනවා නම් තමයි. මේ කාර්මික සම්බන්ධතා ධනාත්මක ලෙස ව්‍යාපාර තුල සක්‍රිය වන තාක්කල් ඒ ව්‍යාපාරේ වඩා හොඳින් පවතිනවා. සක්‍රිය නොවන තාක්කල් ඒ ව්‍යාපාරයේ පැවැත්ම එතනින් අවසන් වෙනවා. ඒ නිසා අපි කිව්වා ව්‍යාපාරයක පැවැත්මට සාර්ථකත්වයට ඉවහල් වන ප්‍රධානම සාධකයක් තමයි කාර්මික සම්බන්ධතා. ඊට පස්සේ අපි කාර්මික සම්බන්ධතා ඇතිවන ආකාරය අපි කතා කරා. ඒ කියන්නේ සේවකයන් හා සේවායෝජකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධය, සහයෝගීතාවය ඇතිවන්නට නම් මොකද වෙන්න ඕන? දැන් සේවකයන් නිතරම සේවා යෝජකයන්ව විශ්වාස කරන්න ඕන. තේරුණාද? සේවා යෝජකයන් සේවකයන්ව විශ්වාස කරන්න ඕන. සේවකයන්ට සේවා යෝජකයන්ගේ තත්ත්වය අවබෝධ වෙන්න ඕන. සේවා යෝජකයන්ට සේවකයන්ගේ තත්ත්වය අවබෝධ වෙන්න ඕන. ඒ වගේම එකිනෙකාට එකිනෙකා සහයෝගය දක්වන්න ඕනේ. මෙහෙම වුණොත් විතරයි දෙගොල්ලෝ අතර යහපත් වෘත්තිමය සම්බන්ධය ඇති වෙන්නේ. කාර්මික සම්බන්ධය ඇති වෙන්නේ. ඉතින් අපි කියමු දැන් සේවකයින් අතර විශ්වාසය ඇති වෙන්න නම් සේවා යෝජකයන් කෙරෙහි සේවා යෝජකයන්ගෙන් සේවකයන්ට ඉටු විය යුතු මොනවද? යුතුයකම් තියෙනවා. වගකීම් තියෙනවා. තේරුණාද? ඒ යුතුයකම් සහ වගකීම් ඉටු වෙන්නම ඕනේ. ඉටු වෙන්නම ඕනේ. සේවා යෝජක පක්ෂය අතින් අවශ්‍ය යුතුයකම් සහ වගකීම් ඉටු නොවෙනවා කියලා දැනෙනවා නම් සේවකයන් සේවා යෝජකයන්ට පක්ෂපාතී වෙන්නේ නැහැ. ඒගොල්ලොත් එක්ක හොඳ බැඳීම් ඇති කරගන්නේ නැහැ. කාර්මික සම්බන්ධතා ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සේවකයන් අතින් සේවාදායක පාර්ශවය අතින් සේවා යෝජකයන්ට ඉටු විය යුතු යුතුයකම් සහ වගකීම් තියෙනවා. එහෙනම් අන්නේ සේවකයන් අතින් ඉටු විය යුතු යුතුයකම් සහ වගකීම් ඉටු වෙනවා කියලා විශ්වාසයක් නැත්නම්, අවබෝධයක් නැත්නම් සේවා යෝජකයන්ගෙන් එහෙනම් සේවකයන්ට පක්ෂපාතී බැඳීම් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ යුතුයකම් සහ වගකීම් දෙයන්සෙන් ඉටු වූ කල තමයි දෙපක්ෂය අතර කාර්මික සම්බන්ධය ඇති වෙන්නේ. අනිත් එක අයිතිවාසිකම්. සේවකයන් වශයෙන් ඒගොල්ලන්ට රැකියා ගිවිසුම කියන පත්වීම ලිපියෙන් හෝ විවිධ කම්කරු නීති මගින් ලබා ගැනීමට ඇති හිමිකම් හා වරප්‍රසාද තියෙනවා. ඒ හිමිකම් සහ වරප්‍රසාද ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හිමිකම් සහ වරප්‍රසාද කියන අයිතිවාසිකම් දිනා ගන්න බැරි නම් ඒ සේවකයෝ කලකිරෙනවා. එහෙනම් සේවකයන් සහ සේවා යෝජකයන් අතර මේ කියන වෘත්තිමය සම්බන්ධතා, කාර්මික සම්බන්ධතා බිහි වෙන්නේ නැහැ. අනික් අතින් සේවා යෝජකයන්ටත් ඒගොල්ලන්ගේ සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් නැත්නම් සංවිධාන ආයතනික සංග්‍රහයන් තියෙනවා. සංවිධානයක ආයතනික සංග්‍රහයන් අනුව වේවා, කම්කරු නීති අනුව වේවා සේවා යෝජකයන්ටත් හිමි කරගත හැකි නෛතික හිමිකම් සහ වරප්‍රසාද තියෙනවා. ඒව ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒත් කාර්මික සම්බන්ධය ඇති වෙන්නේ නැහැ. එහෙනම් සේවකයන් මෙන්ම සේව්‍යයන් අතර අයිතිවාසිකම්
යුතුයකම් වගකීම් ඉටු වේ නම් පමණක් කාර්මික සම්බන්ධතා ගොඩනගෙනවා අපි කිව්වා. එහෙනම් කාර්මික සම්බන්ධතා ගොඩනගෙන ක්‍රම කියලා ඍජුව තාම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. තාමත් ඍජුව ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. තේරෙනවද? කාර්මික සම්බන්ධතා නැත්නම් සංවිධානයක යහපත් කාර්මික සම්බන්ධතා ගොඩනැගියකේ කුමන ස්වරූපෙන්ද පැහැදිලි කරන්න. තවම ඇහුවේ නැහැ මෑත කාලේ ප්‍රශ්නයක්. ඇහුවොත් මොකද එකම උත්තරේ මොකද්ද? සේව්‍යයන් සහ සේවා යෝජකයන් අතර එකිනෙකා අතර ඉටු විය යුතු යුතුයකම් වගකීම් සහ අයිතිවාසිකම් ඉටු කර ගැනීම තුලින් පමණයි මේ කාර්මික සම්බන්ධය ඇති වෙන්නේ කියලා තමයි අපිට උත්තරේ ඉදිරිපත් කරන්න වෙන්නේ. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්න යන්නේ ඒ කාර්මික සම්බන්ධතා වලට කාර්මික සම්බන්ධතා නැත්නම් සේව්‍ය සේවක සම්බන්ධතා වලටම ඈඳුණු සංකල්පයක් වන කාර්මික ආරවුල. මේ කියන්නේ කාර්මික සම්බන්ධතාවල විරුද්ධ සංකල්පය තමයි කාර්මික ආරවුල කියන්නේ. ඒ කියන්නේ කාර්මික සම්බන්ධතා සක්‍රිය වන තාක්කල් කාර්මික ආරවුල නැහැ. තේරුණාද? නමුත් කාර්මික සම්බන්ධතා ගිලිහි යනකල අන්න කාර්මික ආරවුල එළියට එනවා. ඕක හරියට දිය මත අපි රබර් බෝලයක් තද කරන් ඉන්න වගේ තමයි. බෝලේ අතින් තද කරන් ඉන්න තාක්කල් බෝලේ එළියට එන්නේ නැහැ. අපි අත ගත්ත ගමන් මොකද වෙන්නේ? දිය මත බෝලේ පාවෙන්න පටන් ගන්නවා. ඒ වගේ කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යන තාක්කල් ආරවුල් නැහැ. කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යාම ඇනහිටි වහාම නතර වූ වහාම මතුවෙනව මොනවද? කාර්මික ආරවුල්. ඉන්ඩස්ට්‍රියල් කන්ෆ්ලික්ට්ස්. කාර්මික ආරවුල්. එතකොට කාර්මික ආරවුල් එකත් ගැටලුවක්. මොකද කාර්මික සම්බන්ධතා කියන්නේ හොඳ සම්බන්ධතානේ. ඒ සම්බන්ධතා නැති වෙනවා කියන්නේ ඒතර ආරවුලක් නේ, ගැටුමක්නේ. එහෙනම් කාර්මික සම්බන්ධතා කියන්නේ ධනාත්මක පැත්ත. ව්‍යාපාරවල සාර්ථකත්වයට, ව්‍යාපාරවල ජයග්‍රහණවලට, ව්‍යාපාරවල කීර්තිනාමයට, ව්‍යාපාරවල ස්ථාවර බව රැකගන්න ඉවහල් වෙන ධනාත්මක පැත්ත තමයි, ධනාත්මක සංකල්පය තමයි කාර්මික සම්බන්ධතා. හරිනේ. ව්‍යාපාරයක් අක්‍රීය වෙන්න, ව්‍යාපාර කටයුතු නතර වෙන්න, ව්‍යාපාර බුන්වත් වෙන්න, තේරුණාද? ව්‍යාපාර පරාධීනත්වයට පත් වෙන්න බලපාන සංකල්පය තමයි කාර්මික ආරවුල. අන්ත දෙකක් මේ පෙන්නුම් කරන්නේ. තේරුණානේ? මේ කාර්මික ආරවුල් ඇති වුණාම ඒක මහා හිසරදයක්. ව්‍යාපාරවලට පවතින්නම බෑ. නිෂ්පාදනයේ පිරිහෙනවා, සම්පත් නාස්ති ඇති වෙනවා, සේවක ආයතනයේ හැර යනවා, ගනුදෙනු කරංග විශ්වාසය නැති වෙනවා, සැපයුම් කරු බාහිර සපයන්නේ නැහැ, ප්‍රශ්න ජාලයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ කාර්මික ආරවුල් හඳුනාගෙන කාර්මික ආරවුල් හැකි ඉක්මනින් විසඳා ගන්න සෑම ව්‍යාපාරයකම උත්සාහ කරනවා. මොකද කාර්මික ආරවුල් තියාගෙන ඉදිරි පැවැත්මක් අපේක්ෂා කරන්න බෑ. කාර්මික ආරවුලක් දිගුකාලීනව පවත්වාගෙන ගියොත් අවිවාදයෙන්ම ව්‍යාපාරයේ අවසානය තමයි. ඒ ව්‍යාපාරේ ගොඩ ගන්නම බෑ. ඒ නිසාම කාර්මික ආරවුල් විග්‍රහ කරමින් කාර්මික ආරවුල් විසඳා ගැනීමට නෛතික විසඳුම් මාර්ග ලබා දෙමින් කාර්මික සාමය ස්ථාපිත කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් කරපු නීතියක් ලංකාවේ සම්මත වෙලා තියෙනවා. ඒ තමයි 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත. මෙන්න මේ කාර්මික ආරවුල් පනතේ 48 වන ඡේදය තුලින් කාර්මික ආරවුලක් අපූර්වට අර්ථකථනය කරලා තියෙනවා. තේරුණාද? ටීචර්ස් ගයිඩ් එකෙත් ඒ ළඟින් වෙන අර්ථකථනයක් තමයි අරන් තියෙන්නේ. ඒකම නොවේ අරන් තියෙන්නේ. මම උත්සාහ කරනවා මේ කාර්මික ආරවුල් නීති අර්ථකථනය කාටවත් වෙනස් කරන්න බෑනේ. ඒ අර්ථකථනෙම දෙන්න. ඒතර ටීචර්ස් ගයිඩ් එකේ තියෙන ඒ අර්ථකථනෙම චූටි වෙනස්කම් එක ලොකු ගැටලුවක් නැහැ. තේරුණාද? එමනම් 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතට අනුව වැටුප්, රැකියාවේ නොයෙදීම, රැකියාව අත්හිටුවීම, යලි බඳවා ගැනීම, සේවා තත්ත්වය ආදී රැකියාව ආශ්‍රිත කටයුත්තක් සම්බන්ධයෙන් සේව්‍ය සේවක දෙපක්ෂය අතර ඇතිවන නොඑකඟතාවක් හෙවත් බේදවීමක් මෙන්න දහස් වේ. නොඑකඟතාවක් හෙවත් බේදවීමක්. තේරුණාද? දැන් මේ ආරවුලක් කියවම සාමාන්‍ය ව්‍යවහාරයෙන් අපට මතක් වෙන්නේ ගුටි බැට හුවමාරුවක්. ජූඩෝ, කුන්ෆු, කරාටි වගේ එහෙමම වෙන්න ඕනේ. ආරවුලක් කියවම භෞතිකව, ප්‍රායෝගිකව දෙපක්ෂයක් අතර අපේ තුමු රණ්ඩු කර ගැනීමක්, ගුටි බැට හුවමාරු කර ගැනීමක් වෙන්න ඕනේ. එහෙම ඒ තත්ත්වයට යන්නත් බැරි නෑ.
ඒකත් අයිති. මං කියන්නේ ආරවුලකදී ඒක ගුටි බැට දක්වාම යන්න ඕනේ. සාමාන්‍ය විදිහට ගත්තොත් අපේ ආරවුලක් කියන එකේ තේරුම නොඑකඟතාවයක්. නොඑකඟතාවයක්. එකඟ නොවීමක්. ඒක තමයි ආරවුලක් කියන්නේ. නැත්තම් බෙහෙදවීමක්. බෙහෙදවීමක් කියන්නේ මොකද්ද? නොඑකඟතාවයක්. එකඟතාවක් නොඑකඟතාවක් හෙවත් බෙහෙදවීමක්. දැන් අපි හිතමු මුහුදු වෙරළට එක්තරා වකවානුවක පෙම් යුවලක් කියලා හිතන තරුණ කාන්තා සහ පිරිමි මල්ලසිරු දෙකක් ගොඩ ගන්නවා. අපි අනුමාන කරනවා පෙම් යුවලක් කියලා. මොකද ඒගොල්ලෝ ඒ බොහොම බද්ධව හිටපු විදිය අනුව. එතකොට එතනට ආපු ගොඩක් අය පොලිසියනකයි මිනිස්සු රැස් වෙනවා. මිනිස්සුන්ට මේ මැජික් වෙනවනේ අන්තිමට. ඉතින් ගොඩක් අය කතා කරනවා අයියෝ මේ දෙන්න අතර පුදුම ගස්තන තියෙන්නේ නැති. ලොකු ආරවුලක් ඇති වෙන්නේ නැති. ඒ නිසා මෝදේ පනින්නේ නැති. ගොඩක් අයගේ මුවින් පිට වෙන්නේ ඔය වගේව. ලොකු ගස්තනයක් තියෙන්නේ නැති. ලොකු බේද බෙන්නවීමක් තියෙන්නේ නැති. බෙහෙද බෙන්නවීම වෙනවා කියන්නේ. ලොකු ආරවුලක් තියෙන්නේ නැති. ලොකු රණ්ඩුවක් වෙන්නේ නැති. තේරුණාද? ඒ නිසා මෝදේ පනින්නේ නැති. නමුත් මම කියන්න ගියේ නැත්නම් අපි කියන්න ගියාම අපිට මිනිස්සු අපේ ඇඟට එනවනේ. මම නිකම්මට හිතනවා නෑ මේ දෙන්න අතර කිසිම ආරවුලක් නෑ. කිසිම බේදවීමක් නෑ. ආරවුලක් නෑ, ගැටුමක් නෑ. ගැටුමක් නෑ. ඇයි හේතුව? ගැටුමක් කියන්නේ නොඑකඟතාවයක් නේ. මේ දෙන්න එකඟ වෙලානේ මූදු පයින්නේ. තේරෙනවද? මේ දෙන්න මූදු පයින්නේ එකඟ වෙලානේ. ඒ ආරවුලක් නෑනේ. දැන් ඒ පෙම්යුලක් නම් අපි හිතන අනුමාන කරන විදිහට කෙනෙක් කියන අපි මේ ලෝක අපිට එරෙහි වෙලා තියෙන්නේ. අපේ ප්‍රේමයට මුළු ලෝකෙම විරුද්ධ වෙලා තියෙන. අපිට ඒ නිසා මේ ලෝකෙද අපි එකතු වෙන්න බෑ. අපි ඒ නිසා මූද පැනලා මේ යමු. මේ ගිහලා අපි අලුත් ලෝකෙක ඉපදලා අපි අලුත් ලෝකෙක අපේ ප්‍රේම වෘතාන්තේ පටන් ගමු. එහෙමනේ සාමාන්‍ය ප්‍රේමෙන් උන්මාදයටපත් වුණාන් පස්සේ හිතන පතන විදිය ලාමක විදිහට හිතන්නේ. ඉතින් ඒ දෙන්නම එකඟ වුණානේ. එකඟ වෙලානේ මූද පැන්නේ. ගැටුමක් නැහැ. එතන ගැටුමක් නැහැ මම දකින්නේ. පැහැදිලිද? එහෙනම් මේ ගැටුමක් වෙන්න නම් ආරවුලක් වෙන්න නම් එකඟ නොවීමක් වෙන්න ඕන. බෙහෙදවීමක් වෙන්න ඕන. එක්කෙනෙක් මෝදේ පනිනවා අනිත් එක්කෙනා ගෙදර යනවා අන්න එතන ආරවුලක්. එතන ආරවුලක් නේ. තේරුණාද? එහෙනම් මේ ආරවුලක් කියන කිව්වම ගහ බැන ගන්න ඕනේ නොඑකඟතාවය. එකඟ නොවීම, බෙහෙදවීමක් කියන අර්ථය තමයි එන්නේ. මොකක්ද? මේ නීති අනුව මතක තියාගන්න මේ නීති අනුව මෙන්න මේක ඔලු ගන්න වැටුප් කියන එක එන්න ඕනේ. වැටුප්. ඊට පස්සේ රැකියාවේ නොයෙදීම එන්නම ඕනේ. රැකියාව අත්හිටුවීම එන්නම ඕනේ. යලි බඳවා ගැනීම එන්නම ඕනේ. සේවා තත්වය එන්නම ඕනේ. ආදී රැකියාවාශ්‍රිත කටයුත්තක් සම්බන්ධයෙන් සේව්‍ය සේවක දෙපක්ෂය අතර ඇතිවන නොඑකගතාවක් හෙවත් බේදවීමක් තමයි කාර්මික ආරවුලක් කියන්නේ. තේරුණාද? එක්කෝ වැටුප් නැත්නම් කෙටියෙන් කියන්නද මම 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතර අනුව රැකියාවාශ්‍රිත කටයුත්තක් සම්බන්ධයෙන් සේව්‍ය සේවක දෙපක්ෂයක් අතර ඇතිවන බෙහෙදවීමක් නැත්නම් නොඑකගතාවයක් තමයි කාර්මික ආරවුල කියන්නේ. කෙටි වර්ථකතන. සේව්‍ය සේවක දෙපක්ෂය අතර රැකියාවාශ්‍රිත කටයුත්තක් සම්බන්ධයෙන් ඇතිවන බෙහෙදවීම නැත්නම් ඇතිවන මොකද්ද? නොඑකගතාවයක් තමයි කාර්මික ආරවුලක් කියන්නේ. තේරුණානේ? එතකොට ඒක වෙන්නේ මෙහෙමයි. මේ රැකියාවාශ්‍රිත කටයුත්තක් කියන එකේ තේරුම මොකක්ද? එකක් වැටුප් සම්බන්ධ වැටුප කියන්නේ රැකියාවට බලපාන කාරණයක් නේ. එහෙනම් වැටුප කියන රැකියාවාශ්‍රිත කරුණක් සම්බන්ධයෙන් ඕකකට සේවකයන් ඉල්ලනවා 50%කින් වැටුප් වැඩි වීමක්. දැන්ට රුපියල් ලක්ෂයක් වැටුප් ගන්න කෙනා තව 50000ක් වැටුප් වැඩි කරලා ඉල්ලනවා. සේවා ආයෝජකයන් එච්චර දෙන්න බෑ. 10%ක් දෙන්න. 1,10,000ක් කරන්න. 1,50,000 කොහෙත්ම කරන්න බෑ. ඉතින් මේක ලොකු වාදයක් යනවා.
එහෙනම් මොකද වෙන්නේ? විසඳුමක් නැහැනේ. 50000ක් ඉල්ලනවා 10000ක් දෙන්න කැමති වෙනවා. මොකද වෙන්නේ එහෙනම්? අන්න නොඑකකතාවය බෙදවීම. අන්න අරවුලක්. කාර්මික අරවුල. එහෙම නැත්නම් රැකියාවේ නොයදීම. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම දැන් සමහර විට යම් කිසි සේවකයෙක් සේවයට බඳව ගන්නවා. බඳව ගත්තට එයාට බලතල පවරන්නේ යම් තනතුරක වැඩ කරන්න බලතල දෙන්නේ නැහැ. තනතුරක රාජකාරී නියම කරන්නේ. මොකද දෙන්නේ එතකොට? නිකන් ඉන්න වෙනවනේ. නිකන් ඉන්න වෙනවා. ඊට පස්සේ අහනවා අපි මෙයාගේ අංශේ ප්‍රධානියගෙන් හරි සුපරීක්ෂකගෙන් හරි මම මොනවද කරෙන්න ඕනේ? මට වැඩ දෙන්නේ නැද්ද? නෑ ඔයාලට වැඩ දෙන්නවා නිකන් ඉන්න. තේම හරි නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා කාලබිල ජොලි ඉන්න. ඒක මහා ධාරානිපාතක හෙඩියක් කියලාම. ඒක දැන් මම පෞද්ගලිකව අධ්‍යක්ෂ කෙනෙක් නේ. මම ඔබට කලින් කියලා තියෙනවා මම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ 3 වන වසරේ එක්තරා මහා පරිමාණ සමාගම් සමූහයක හෝමගම පිහිටි ෆැක්ටරි කොම්ප්ලෙක්ස් එකක මම කියන්නේ මට රැකියාව ලැබෙන්නේ ස්ථිර රැකියාවක් තනුත් මගේ චේතනාවක මම පාර්ට් ටයිම් කරන්නේ. උපාධිය හදාලා නිමුණන් පස්සේ මම ඒ රැකියාව ඉන්නේ නැහැ. මට ඉගෙන ගන්න සල්ලි නැති නිසා තමයි මම රැකියාව ගන්න කියන දේ මගේ මනසේ කියවනවා. හරිද? එතකොට මාව ගත්තට ආයතනයේ ප්‍රධාන සුපරීක්ෂකවරයා විරුද්ධයි. මොකද සුපරීක්ෂකයා මාව එන්නට පෙර එයාට හිතවත් මිකැනික් කෙනෙක්. එයා අරන් තියෙන මිකැනික් කෙනෙක් වශයෙන්. මෝටර් කාර්මික ශිල්පියෙක් වශයෙන්. ඒගොල්ලන්ගේ යුනිෆෝම් එක අර කාකි ඇඳුම. කොට කලිසමයි කාකි ෂර්ට් එක එච්චරයි. සපත් දෙකක්වත් නැහැ ඒ කාලේ. තේරුණාද? ඒතර එයා A level pass එයාට ඉංග්‍රීසි දැනුම නැහැ. නමුත් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. හෑන්ඩ් රයිටින් හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මට තාමත් එයාගේ හෑන්ඩ් රයිටින් මතකයි. හරි හරිම ලස්සන අකුරු. මට හිතන්නවත් බෑ. ඉතින් එයා අර සුපරීක්ෂකට හිතවත් නිසා එයාව తాවකාලිකව ඔෆිස් එකේ මල්ටි ඩියුටි ක්ලාක් කියන පුටුවේ වාඩි කරලා වැඩ ගත්තා. වැඩි කරන් ගියා. එතකොට එයා උත්සාහ කරා එයාව පර්මනන්ට් කරන්න. නමුත් ඉහළ කළමනාකාරීත්වය ඒකට කැමති නෑ. සුපරීක්ෂකත් ප්ලාන් මැනේජර් අතර තිබුණ මතවාද. ගැටුම් තිබුණා. තේරුණාද? මෙයා try කරන්නේ මරයට පෝස්ට් එක දීලා ඒතකොට මෙකැනික්ට වඩා ක්ලාක් හොඳයිනේ. එතකොට දික්කල්සන් ඇඳලා ෂර්ට් අද්දික දික් කරලා ටයි එකක් හිම දාන්න පුළුවන් නේ. රැකියාවේ ගරුත්වයකුත් තියෙනවනේ. නමුත් මැනේජ්මන්ට් එක කරේ වේකන්සිස් පේජ් එක ඇඩ්වර්ටයිස් කරලා පත්තරේ මම ඒක දැක්කා. මාව ඉන්ටර්විව් ගඳෙව්වා. මම ඉන්ටර්විව් පේස් කරා මම සිලෙක්ට් වුණා. මම ආවට කැමති නැහැ. එතකොට මම එන දවසේ කියන සුපරීක්ෂක හිටියා. දවසක් හෝ දෙකක් හිටියා. ඉතින් මට පස්සේ මේ පත්විමි දීපු ප්ලාන් මැනේජර් මෙහෙමයි මෙතන වැඩ කරන ඔක්කොම මේ කියලා නම කිව්වා ඒ සුපර්වයිසර් දන්නවා. එයාව පොඩ්ඩක් හැත් එක ටිකක් සුවදව කතා කරන්න. එයා ටිකක් එක එහෙම පොඩි ඉංග්‍රීසි දුන්නේ එක විදියක් සුවදව කතා කරන්න. එයා ඊට පස්සේ ආට වැඩ පවරයි කියලා කිව්වා. මම ඊට පස්සේ එයාට good morning කියලා මම කිව්වා morning කිව්ව නිසා ගණන් ගත්තේ නැහැ. මම කිව්වා චුට්ටක් අපට මිස්ටර් කියලා නම කියලා කතා කරන්න ඕන කියලා මිස්ටේක්ස් මට ඔතේ පොඩ්ඩක් කතා කරන්න ඕන. මට දැන් වැඩ තියෙනවා පස්සේ කතා කරමු. බොහොම ගැඹීර විදිහට ගණන් ගත්තේ නැහැ. ආයි දවල් ඇහුවේ නැහැ. රයිට් ඔය පස්සේ ගාදුර මට අද වැඩ තියෙනවනේ. කියලා බොහොම නිකන් අර මොකක්ද කියන අර කන්ඩෙම් කරලා කතා කරා. එදා දවසේ නිකම්ම ගියා. තව ඉන්නෝ ටෙක්නීෂියන් ලා දෙන්නේ. ඒ දෙන්න සාපේක්ෂ හොඳ මේ ඒ දෙන්න අර පැත්තේ. නමුත් ඒ දෙන්න අර තරම්ම ඇඟට කඩාපනින්නේ නැහැ. ඉතින් මගෙන් විස්තර අහන කොහෙද ගම ඉස්කෝලේ ගිහී කොහෙද දැන් මොකද කරන්නේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කිව්වෙම නැහැ. කිව්වනේ තවත් රොප්පු වෙනවනේ. කොමාරි ඒ දවසේ ගියා. ඊළඟ දවසේ තාවර වගේම වුණා. තුන්වෙනි දවසේ දැන් අර සුපර්වයිසර් ආවේ නැහැ. එයාට චිකන් පොක්ස් නැත්තම් පැපොල රෝගය හැදිලා සති දෙකක්ම ආවේ නැහැ. ඔය සති දෙකෙන් සති එකමාරම මම නිකන් හිටියේ කියන්නකෝ. දැන් අර ටෙක්නීෂියන්ලා තමයි ඉතුරු වැඩ බලන්නේ. ඊපස්සේ ඒගොල්ලන් අහනවා ඒගොල්ලන් නම කියලා මිස්ටර් කියලා. කවන්නේ මිස්ටර් ආවම එයා ඉතින් අසනීප වෙලානේ ආම්කේ වාව ඉන්න. ඉතින් ඒක මට පුදුම හෙඩේක්. හැමෝම මන් දිහා බලනවා මම නිකන් ඉන්නවා මම මගේ පොත් කියවනවා මම කැම්පස්සේ නෝට්ස් කියලා නෝට්ස් හදා ගන්නවා රෙස්ට් රූම් එකට ගිහලා පොඩක් උලුව ගහන් ඉන්නවා හරිම හෙඩේක් එකක්. රැකියාවේ නොයදී. අවසානයේ මොන හරි ඒක තිබුණ දිනපතා ඒ ඇක්සිඩන්ට් එක පෑගෙන හෙඩ් ඔෆිස් එකට රිපෝට් එකක් දෙන්න ඕන අපි. ටයිප් කළා ඒක ඕවර් ද ෆෝන් කියන්නත් ඕනේ. රිපෝට් එක ගන්න එනවා කෙනෙක් එනවා හෙඩ් ඔෆිස් එකෙන් 11ට විතර. ඒ එන්න පෙර අපි රිපෝට් එක දෙන්න ඕනේ. තේරුණාද? ඒකෙදි කොහරි හෙඩ් ඔෆිස් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට ප්‍රශ්නයක් කියලා මෙහෙට කතා කරලා අපේ ප්ලාන් මැනේජර් වෙලා පස්සේ ප්ලාන් මැනේජර් මට මාව ගෙන්නවා. බොහොම කේන්තියෙන් කතා කරා.
මොනවද මෙච්චර කාල කරේ මං කෝ මුකුත් කරේ නැහැ කියලා. ඒතර මුකුත් කරන්න තමන් විවේක ගන්න දා මං කෝ නෑ මම ආවා මම ඇහුවා අසවලාගේ යාට පස්සේ කිව්වා පස්සේ කතා කරමු කියලා. ඊට පස්සේ සික් ලීව් ගියා මේ දෙනගෙන් ඇහුවා. පස්සේ අහනවා අයිසේ මමද මැනේජර් ඒගොල්ලෝද මැනේජර් මං කෝ සර්නේ. ඉතින් මගෙන් ඇහුවද මං කෝ ඉතින් සර් මට කිව්වනේ හරි ඉතින් දැන් ඒ මිනිස්සු ගියාම එන්න එපා කියලා බැලලා ඔන්න එයාට පස්සේ ඉතින් වැඩ ටිකක් පැවරුවා. අන්න ඊට පස්සේ මම ටිකක් සතුටුදායකයි. මට දැන් වැඩක් ලැබුණානේ. දැන් හිතන්නේ ඒ වගේ සේවයේ නොයෙදීම රැකියාවේ නොයෙදීම නැත්නම් සේවයේ නොයෙදීම කියන්නේ මහා හෙඩේක් එකක්. එතන පුදුම ගැටුමක් නැති වෙන මානසික ගැටුමක් ඇති වෙනවානේ. තේරෙනවද? එහෙම නැත්නම් රැකියාව අත්හිටු වීම. සමහරට විනය විරෝධී ක්‍රියාවක්. විනය විරෝධී ක්‍රියාවකට විනය පරීක්ෂණයක් පවත්වලා දඩුවමක් වශයෙන් ඉන්ක්වයරි එකක් තියලා දඩුවමක් වශයෙන් රැකියාව අත්හිටු වෙනවා. ඒකත් ගැටලුවක්. සමහරට ඒ විනය විරෝධී ක්‍රියාවට 3 දෙනෙක් හසු වුණා. විනය පරීක්ෂණය තියලා දෙන්නෙක්ගේ රැකියාව අත්හිටුවනවා එක්කෙනෙක් වැඩට ගන්නවා. අන්න ප්‍රශ්නයක්. අන්න අපි සෙසු අය කළමනාකරන කාර්යත්වයත් එක්ක සේවා යෝජකයන් සමග මතවාදයක් ගැටුමක් ඇති කරගන්නවා. ඇයි 3 දෙනාම අයින් කරන්නේ? එක්ක 3 දෙනාම අයින් කරන්න. නැත්නම් 3 දෙනාම තියාගන්න. අන්න එතනත් එන මොකද වෙන්නේ? ભેද වීමක් ඇති වෙනවා. අනික යලි බඳව ගැනීම. අපි හිතමු 3 දෙනෙක් විනය විරෝධී ක්‍රියාවකට චෝදනා ලැබලා විනය පරීක්ෂණයෙන් පස්සේ 3 දෙනාගේම වැඩ తాවකාලිකව නතර කළා. අපි කියන්නේ ඩිස්මිසල් කියලා ඩිස්මිස් කරනවා කියලා ඩිස්මිස් කරා. එතකොට ඉන්ක්වයරි එක අවසානයේ විනය පරීක්ෂණ අවසානයේ දෙන්නෙක් බඳව ගන්නවා එක්කෙනෙක් බඳව ගන්න. යන්න යලි බඳවා ගැනීම කියන. යලි බඳවා ගැනීමෙත් ප්‍රශ්නයක් වුණා. ඒ 3 දෙනාම බඳව ගත්තේ නැහැනේ. එහෙනම් දැන් සේවකෝ ෆයිට් කරනවා සේවා යෝජකයන් සමග එක්ක 3 දෙනාම අයින් කරන්න. නැත්නම් 3 දෙනාම බඳව ගන්න. කොහොමද මේ එකම වරද කරලා දෙන්නෙක් විතරක් ගත්තේ? ඇත්තනේ. අන්න එතනත් එහෙනම් ભેද වීමක්. නොඑකකතාවය. නැත්නම් සේවා තත්වය. සේවා තත්වය කියන්නේ තමන්ගේ වැඩ පරිසරය. මනා වාතාශ්‍රය. ඒ කියන්නේ එක්කෝ ෆෑන් තියෙන්න ඕනේ. නැත්නම් AC නැත්නම් වායු සමන පහසුකම් තියෙන්න ඕනේ. අපි වහලා තියෙන්නේ අමානෝ ෂීට් දාපු ෆැක්ටරියක් කියලා හිතන්න. අධික රස්නය වැඩ කරන්න බෑ. මනා වාතාශ්‍රය ඕනේ. ආලෝකය අඩු ගානේ ස්වභාවික හිරු එළිය එන ක්‍රම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අඳුර නම් විදුලි පහන් දල්වන්න ඕනේ. ස්වභාවික හිරු එළිය තිබුණොත් වැසි දවසට අඳුරක් එනවා. ඒත් ආලෝකය තියෙනවා. මනා වාතාශ්‍රය හෝ ආලෝකය නැත්නම් අනිවාර්යයෙන්ම සේවකයන් වැඩි කල් යන්නේ පෙර ශ්‍රව්‍යාබාධ දෘශ්‍යාබාධ තත්වයන්ට ලක් වෙනවා. රෝගී තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා සේවකයන් ඉල්ලීම් කරනවා අපිට මෙන්න මේ පහසුකම් දෙන්න. විවේකාගාරයක් නැහැ. කෑම කන්න තැනක් නැහැ. විවේකාගාරය තිබුණොත් වතුර නැහැ. වතුර තිබුණොත් කෑම මේසයක් නැහැ. බිම වඩලා කන්න බෑ අපිට. තේරුණා? අන්නේ රැකියාවේ තත්ත්වය, සේවා තත්ත්වය පිළිබඳව මොකද වෙන්නේ? අන්න මේ දෙපක්ෂ අතර ભેද වීම ඇති වෙනවා. ඕක තමයි කාර්මිකාරෝල් කියන්නේ. එහෙමනම් වැටුප්, රැකියාවේ නොයෙදීම, රැකියාව අත්හිටු වීම, යලි බඳවා ගැනීම, සේවා තත්ත්වය. තවත් මේක තියෙනවා මේ කීපයක්. අතිකාල සමහර අයට අතිකාල දෙනවා. සමහර අයට අතිකාල අත්හිටු වෙනවා. වැරදිනේ. මොකද ඕවර් ටයිම් කරාම අමතර කීයක් හරි ලැබෙනවනේ. සමහර අයට ලැබෙන්නේ නැහැ. ඒකත් ප්‍රශ්නයක්. ඒ අතිකාල ආදී රැකියාව ආශ්‍රිත කටයුත්තක් සම්බන්ධයෙන් සේව දෙපක්ෂ අතර ඇති වෙන නොඑකගතා. නැත්තම් ભેද වීම තමයි කාර්මිකාරෝල් කියන්නේ. පැහැදිලිනේ? ඔක නිර්වචන හොඳට මතක තියාගන්න. මේ කාර්මික ආරවුල් අනිවාර්යයෙන්ම දුරදිග යන්න හොඳ නැහැ. මොකද කාර්මික ආරවුලක් පවතිනවා කියන්නේ කාර්මික සාමය නැහැ. කාර්මික සම්බන්ධතා නැහැ. සේවකෝ අකමැත්තෙන් වැඩ කරන්නේ. සේවකෝ දැන් වැඩට පැමිණීම අඩු වෙනවා. පුළුවන් තරම් නිමාඩු දානවා. පැමිණියත් තමන්ගේ රාජකාරියෙන් බැහැර වෙලා ඉන්නවා. අයිස් ගන්න වැඩ කරන්නේ නැහැ. මොකද වෙන්නේ? සේවක ප්‍රවාසිතාවේ ඉහළ යනවා. සමහර සේවකෝ ආයතනයේ හැර යන්න කටයුතු කරනවා. එහෙනම් සේවක පිරිවැටුම ඉහළ යනවා. ඒ කියන්නේ කිසියම් ව්‍යාපාරයක පැවැත්මට බලපාන අඳුරුම ක්‍රියාකාරකම් දෙක ගන්න ඔය දෙක. මොකද්ද? එකක් සේවක ප්‍රවාසිතාවේ, අනෙක සේවක පිරිවැටුම. සේවක පිරිවැටුමත් කෙලින්ම ව්‍යාපාරයට ගෙන දෙන්නේ ආලෝකය නෙවෙයි අඳුර. ඇයි? ඉන්න සේවකෝ එකපස්සේ එකයි වත් වෙලා යනවා. සේවක ප්‍රවාසිතාවේදී වෙන්නේ එක්කෝ සේවයට වාර්තා කරන්නේ, එක්කෝ වාර්තා කරලා සේවය සපයන්නේ. ඒකත් අභාග්‍ය සම්පන්නයිනේ. තේරුණාද? ඒ නිසා
මේ කාර්මික ආරවුල් වැඩිදුර ගෙනියන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ බංකොලොත් භාවයට පත් වෙනවාමයි. ඒ නිසා මේ කාර්මික ආරවුල් විසඳාගත හැකි මූලික ක්‍රම නිර්දේශ කරලා තියෙනවා කාර්මික ආරවුල් පනතේ. මොනවද එකක් තමයි සමතයකට පත් කර ගැනීම. සමත කිරීම කියලා තෝකට කියනවා. සමත කිරීම. නැත්තම් සමතයකට පත් කිරීම. සමතයකට පත් කිරීම. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ කාර්මික ආරවුලට හේතු වෙච්ච හේතු කාරණා තියෙනවානේ. සමහර අයට අතිකාල සේවා ලබා දෙනවා, සමහර අයට ලබා දෙන්නේ නැහැ. යම් විරෝධී චෝදනාවක් මත සේවකව 5 දෙනෙක්ගේ වැඩ තහනම් කරනවා, පස්සේ 3 දෙනෙක් සේවය පිහිටුවනවා, දෙන්නෙක් අයින් කරනවා. එතනත් ප්‍රශ්නයක් නේ. අන්න ඒ වගේ සිද්ධියක් මත නම් මේ ආරවුල ඇති වෙයි. ආරවුලට මැදිහත් වූ සේවාදායක පක්ෂයයි සේවායෝජක පක්ෂය අතර මොකද කරන්නේ? සාමූහික සාකච්ඡාව, සුවද සාකච්ඡාවක් පවත්වලා ඒ සාකච්ඡාවෙන් කරුණු අවබෝධ කර දීලා කරුණු අවබෝධ කරගෙන සමාදාන වෙන්න සලස්සනවා. ඒ සිදුවීම යටපත් කළා මින් මතුවට වෙන සිදු නොවන ආකාරයෙන් කටයුතු කරන දෙපක්ෂයම එකග වෙලා ප්‍රශ්න ඉවර කරලා දානවා. ඒක තමයි සරලම ක්‍රමය. තේරුණාද? එhmenan ඒ තේරුම ආරවුලට සම්බන්ධ දෙපක්ෂයේ නියෝජිතයින් සාකච්ඡා කර විසඳා ගැනීම. ඒ පළවෙනි එක. දෙවැනි එක තමයි සාමූහික ගිවිසුමකට එළඹීම. කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් ගන්න එක. සාමූහික ගිවිසුමක් අපි එක මේ පාඩමේ අවසානට සාකච්ඡා කරනවා. ඒ කියන්නේ සේවා යෝජක පක්ෂ නියෝජිතයෝයි සේවා දායක පක්ෂ නියෝජිතයෝ සමහරට සේවකම වෙන්න පුළුවන්, සේවකයන් තෝරාගත්ත සේවකයන් පිරිසක් වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කම්කරු නීති ගැන අවබෝධයක් තියෙන, නැත්නම් බොහෝ විට සේවකයන් වෙනුවෙන් නීතිඥවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් සේවකයන් වෙනුවෙන් තමන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ සේවා යෝජක හා සේවා දායක පක්ෂයකම පොදුවේ හරි. අතර කේවල් කිරීමේ සාකච්ඡාව පවත්වලා යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා සාමූහික ගිවිසුමක් අත්සන් කරනවා. ලිඛිතව හදලා. ඒ ගිවිසුමේ ප්‍රකාරව ප්‍රශ්නේ निराකරණය කරගන්නවා. හරිද? එහෙනම් දෙවෙනි එක තමයි සාමූහික කේවල් කිරීමක් ඔස්සේ සාමූහික කේවල් කිරීමක් ඔස්සේ සාමූහික ගිවිසුමක් ඇති කර ගනිමින් විසඳා ගැනීම. ඕක තමයි දෙවෙනි ක්‍රමය. සාමූහික කේවල් කිරීමක් ඔස්සේ සාමූහික ගිවිසුමක් ඇති කරගෙන දෙපක්ෂයම අත්සන් කරලා ලිඛිතව හදලා ප්‍රශ්න විසඳ ගන්නවා. එකක් තමයි සමත කර ගැනීම, සමතයකට පත් කර ගැනීම. සමාදාන වීම කියන්නේ දෙපක්ෂයම සාකච්ඡා කරලා විසඳ ගන්නව, නැත්නම් සාමූහික ගිවිසුමක් ඇති කර ගැනීමෙන් ප්‍රශ්න විසඳා ගන්නවා. තුන්වෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි කම්කරු කොමසාරිස්වරය. දැන් ලංකාවේ කම්කරු නීති රීති විශාල ප්‍රමාණයක් ක්‍රියාවේ යෙදවීමට ඒ නීති රීති ක්‍රියාත්මක කරමින් එහි වගකීම් දැරීමට
පත් කළ රාජ්‍ය නියෝජිතය තමයි කම්කරු කොමසාරිස්තුමා. කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය. කම්කරු කොමසාරිස්වරයාට මේක යොමු කරන්න පුළුවන්. කමිෂන් ඔෆ් ලේබර් තේරුණාද? එයාට යොමු කරා මෙයා බේරුම්කරුවෙක් පත් කරනවා. ආබිටේටර් කෙනෙක්. එයා පත් කරන බේරුම්කරුවෙක් ඊට පස්සේ අර අධිකරණයක් විදියට මේ දෙපක්ෂය කැඳවලා දෙපක්ෂයේ එක්ක වෙන වෙනම සාකච්ඡා කරලා ඊට පස්සේ පොදුවේ විවෘතව සාකච්ඡා කරන්න පුළුවන්. වෙන වෙනමත් විවෘතවත් දෙපක්ෂයකට තියාගෙන සාකච්ඡා කරලා අවශ්‍ය නම් සාක්ෂි කැඳවලා අවශ්‍ය නම් ගැටුමට මැදිවත් වෙච්ච කාරණේ බලන්න නිරීක්ෂණ චාරිකාවක් යදෙනවා. අපි කියන අපේ රෙස්ට් රූම් එකේ ඉන්න බෑ. පුදුම දුගදක් එනේ පිරිසිදු කරන්නේ කොයි වෙලෙත් වතුර නැහැ. කෑම කන්න වෙන්නේ හිටගෙන මේසේ කැඩිලා සමහරට වහල තෙමෙනවා. අපි ප්‍රශ්න මැලක් කියනවනේ. ඒකයි මේ ප්‍රශ්නේ. අපිට අනිවාර්යයෙන් නොඑක් ශ්වසන අපහසුතාව ඇති වෙනවා මේ ආයතන වැඩ කරද්දී. කිව්වම අන්න ස්ථාන පරීක්ෂාවකුත් කරන්න වෙනවා. ඇවිල්ලා අවබෝධ කරගෙන වඩා සාධාරණ තීන්දුවක් දෙනවා. සමහරට සේවා යෝජකව නියම කරනවා මාසයක් වගේ කාලය තුල අනිවාර්යෙන් මේ විවේකාගාරේ හොඳින් පිළිසකර කරලා සනීප ආරක්ෂාව සාතික කරලා ප්‍රමාණවත් ජල පහසුකම් ලබා දීලා ඒක පිරිසුදු අකණ්ඩව පිරිසුදු කිරීමේ ක්‍රමවේදයක් හදලා අනිවාර්යෙන් මේ සේවකයන්ට විවේකාගාරේ පහසුකම් ලබා දී යුතුයි කියලා නියම කරනවා. ඊට පස්සේ ඒකට එකඟ වෙනවා. හරිද? එකඟ වුණාන් පස්සේ ඊට පස්සේ ඒ දේ කරලා ඉවර වෙලත් නැවත කම්කරු කොමසාරිස්ට වාර්තා කරනවා. කම්කරු කොමසාරිස් ඉතින් පුද්ගලිකව එයා එන්නේ එයාගේ නිලධාරීන් වල වැරලා ඒක සාර්ථක නම් එහෙනම් එතනින් ප්‍රශ්නේ හමාර කරනවා. ඒතර නිකන් නෙවෙයි දෙපක්ෂයටම ඊට පස්සේ තීන්දුවක් ප්‍රකාශ කරලා ලියලා ලේඛනගත කරලා දෙපක්ෂෙම අත්සන් කරලා ප්‍රශ්න නිමා කරනවා. ඒක තමයි බේරුම්කරණය කියන්නේ. තේරුණාද? ඔන්න ඒක පිළිමු බේරුම්කරණය. බේරුම්කරණය. ඒක තේරුම කම්කරු කොමසාරිස් වෙත කම්කරු කොමසාරිස් වෙත යොමු කර කම්කරු කොමසාරිස් වෙත යොමු කර ඔහු විසින් පත් කරන බේරුම්කරුවකු මගින් ආරවුල විසඳීමට ක්‍රියා කිරීමයි. හතරවන සහ අවසාන ක්‍රමය. දැන් මේ කාර්මික ආරවුලට මැදිහත් වූ පාර්ශව සමහර විට කම්කරු කොමසාරිස්වරයා විසින් පත් කළ මැදිහත් කරුවෙකු නැත්නම් බේරුම් කරුවෙකු මගින් බේර ගන්න අවස්ථාව දුන්නට ඒකට එකඟ නොවෙන්න පුළුවන්. ඒක අනිවාර්ය අවසාන තීන්දුව නෙවෙයිනේ. එකඟ නොවෙන්න පුළුවන්. සමහර සේවා යෝජක පක්ෂය එකඟ නැහැ ඒගොල්ලන්ගේ තීන්දුවට. නැත්නම් සේවා දායක පක්ෂය එකඟ නැහැ. එහෙනම් එක පක්ෂයක් හරි එකඟ නැත්නම් ආරවුල එසේමයි. නොඑකගතාවය එසේමනේ. තේරුණාද? එහෙමනම් මොකද? එහෙමනම් අවසන් විකල්පයට යන්න පුළුවන්. ඒ තමයි කම්කරෝධිකරණය. එහෙනම් කම්කරු උසාවියේ නඩු පවර්ලා කම්කරු උසාවියේ දෙන තීන්දුවක් අනුව මේ ආරවුල බේර ගන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් අවසන් විසඳුම මේක. හතරවෙනි එක කම්කරු උසාවියේ නඩුවක් ගොනු කර ෆයිල් කරගෙන එක නඩුවක් ගොනු කර එමගින් ලබා දෙන තීන්දුවකට අනුව විසඳා ගැනීමයි. ඔයගේ මූලික ක්‍රම හතරක් යෝජනා කරලා තියෙනවා ආරවුල විසඳ ගන්න. මොනියම් ක්‍රමයකින් හරි මේ ආරවුල හැකි ඉක්මනින් විසඳෙන්න ඕනේ, විසඳාගත යුතුයි. නැත්නම් අනිවාර්යයෙන්ම ආයතනයේ පැවැත්ම පවා මොකද වෙන්නේ? ඉක්මනින්ම අවසන් වෙන්න පුළුවන්.
අපි ඊළඟට බලමු කාර්මික ආරවුල් තුලින් ඇතිවන අවාසි. මේ කාර්මික ආරවුලක් හරි බරපතල සිද්ධියන්නේ. කෙලින්ම ව්‍යාපාර නැති කරන, ව්‍යාපාර බංකොලොත් කරන, ව්‍යාපාර ලෝකෙන් අතුගා දාන, වයිප් අවුට් කරන ප්‍රධාන බලවේගයක් හා සමානයි, ගැඹුරු බලවේගයක් හා සමානයි කාර්මික ආරවුල්. ඒ නිසා මේ කාර්මික ආරවුල් මගින් අගතියට පත්වන ප්‍රධාන පාර්ශ්ව තුනක් ඉන්නවා. අගතියට පත්වන එකක් තමයි එක පක්ෂයක් සේවා යෝජකයෝ, ව්‍යාපාර අයිතිකරුවෝ, අනිත් පක්ෂයේ සේවකයෝ, අනිත් පක්ෂයේ කවුද? පොදුවේ ආර්ථිකය නැත්තම් පාරිභෝගික ප්‍රජාව. මේ ව්‍යාපාරවලින් කරන්නේ භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන එකනේ. ව්‍යාපාරවල ආරවුල් ඇති වෙලා භාණ්ඩා සේවා නිෂ්පාදනය නතර වුණාම වෙළඳ පොළට එන භාණ්ඩා සේවා ප්‍රමාණය අඩු වෙනවා, සැපෙවුම අඩු වෙනවා. පාරිභෝගිකයන්ට පරිභෝජනය සඳහා භාණ්ඩා සේවා නැති වෙනවා. ඒගොල්ලන්ගේ ජීවන පැවැත්මට ඒක ලොකු තරජනයක් ඇති වෙනවා. තේරුණාද? අපි මුලින්ම බලමු සේවා යෝජකයින්ට, ව්‍යාපාර හිමිකරුවන්ට මේ කාර්මික ආරවුල් නිසා ඇතිවෙන අවාසි. පළවෙනි එක තමයි කාර්මික සාමයේ බිඳ වැටි සුහදත්වයේ බැහැරවීම. ප්‍රධානම දේ ඒකනේ. කාර්මික සාමයේ බිඳ වැටෙනවා, සුහදත්වයේ බැහැර වෙනවා. අවශ්‍යමයි. සේවා යෝජකයන්ට නිරන්තරයෙන්ම තම සේවාදායකයන් සමග සුහදත්වයේ තියාගන්න ඕන. සුහදත්වයේ තබාගත්තොත් තමයි සේවාදායකයින් සේවා යෝජකයන්ගේ ව්‍යාපාර ඉලක්ක වෙත ගමන් කරන ඉක්මනින් වෙහෙසෙන්නේ, කැප වෙන්නේ, මුළු සේවක දායකත්වය ලබා දෙන්නේ. ඒ සුහදත්වයේ පිරිහුණු කල සේවාදායකයින්ගේ සහයෝගයේ පක්ෂපාතීත්වයේ ලබන්න බැරි වෙනවා. ලොකුම අවාසියක් ඒක. ඒ කියන්නේ සේවා යෝජකයා සහ සේවාදායකයා අතර දුරස්ත භාවය මොකද වෙන්නේ? මේ නිසා වැඩි වෙනවා. දුරස්ත භාවය වැඩි වෙන්නේ සමීප වෙන්න ඕන. එතකොට තමයි හොඳ සම්බන්ධය ඇති වෙන්නේ. ඵලදායී සම්බන්ධය ඇති වෙන්නේ. දෙවෙනි එක තමයි තරඟයට මුහුණ දීම අපහසු වීම. එහෙනම් මේ කාර්මික සාමයේ බිඳ වැටි සුහදත්වයේ බැහැර වෙනවා කියන්නේ සේවකයා සේවා යෝජකයා ඈත් වෙනවා. එහෙමනම් කොහොමද තරඟයට මුහුණ දෙන්නේ? තරඟයට මුහුණ දෙන්න බෑ. මේ දෙගොල්ලෝ අතර මනා සමීප සම්බන්ධය ඇති වෙලා සේවකයන් කැපවීමෙන් උනන්දුවෙන් ගුණ තත්ත්වයෙන් ගුණාත්මක බහඬ අඩුම පිරිවැයක් යටතේ නිෂ්පදවලා අඩුම මිලකට සපයලා පුළුවන් තරඟයට සාර්ථක මුහුණ දෙන්න. දැන් ඒ හැකියාව ගිලිහිලා යනවා. තුන්වෙනි එක ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යාම අපහසු වීම. ඔවුනේ සාමාන්‍ය දෙයක් නේ ඒක. ව්‍යාපාරයක අභ්‍යන්තර ගැටුම් පවතිද්දී අඛණ්ඩව ව්‍යාපාරය ගෙනියන්න බෑ. අනිවාර්යයෙන්ම මේ ගැටුම් හැකි ඉක්මනින් සාකච්ඡා කරලා සමතයකට පත් කර ගැනීමෙන් හරි, කම්කරු කොමසාරිස්ලවා හරි, කම්කරු උසාවියෙන් හරි සාමූහික ගිවිසුමක් ඇති කර ගැනීමෙන් හරි විසඳාගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අඛණ්ඩව කරගෙන යාම හැකියාව ලැබෙන්නේ නැහැ. ව්‍යාපාර කටයුතු අත්හිටුවන්න වෙනවා. ව්‍යාපාරය ආවර කරන්න වෙනවා. තේරුණාද? ඒක නම් ඒක තවත් ප්‍රශ්නයක්. එතකොට ව්‍යාපාරයේ දැන් බැංකු ණය අරන් තියෙනවා. ඒ ණය පියවල නැහැ. දැන් ඒ ණය පියවන්න වෙනවා. සැපයුම් කරුවන්ගෙන් බහඬ ණයට අරන් තියෙනවා. ඒ ණය පියවන්න තියෙනවා. තේරුණාද? හදිසියේ සමහරට මේ කරන්න සිදුවන අවසන් කිරීම නිසා ව්‍යාපාරේ බංකොලොත් වෙන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක ආයතනයේ කීර්ති නාමයට හානි වීම. අනිවාර්යයෙන්ම කාර්මික ආරවුල් ඇතිවන අවස්ථාවල මොකද ඊළඟ ඵලය? සේවකයින් තම වෘත්තීය සමිතියේ දායකත්වයේ සහයෝගය අරගෙන තේරුණාද? වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට ඒවත් කාර්මික ක්‍රියාවන්ට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ අකුරට වැඩ කිරීම, කළුපටි බැඳගෙන සේවය කිරීම, ඒ වගේම කෑම පැය හෝ තවත් පැයක් වගේ කාලයක් තුල ආයතන ඉදිරිපිට සටන් පාට කියමින් සටන් පාට ස්ලෝගන් රැගත් පුවරුව තැතිව පිකට් එකක් ගහනවා. එක්ක සංකේත වර්ධනයක් කරනවා. නැත්නම් මහා පරිමාණ වැඩ වර්ධනයක් කරනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ. මොකද වෙන්නේ? ආයතනයේ කෙරෙහි ආයතනයේ ව්‍යාපාර නාමයේ කෙරෙහි පැවති කීර්ති නාමයේ ගිලිහි යන පටන් ගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම ආයතනයේ කීර්ති නාමයට හානියක් වෙනවා. දැන් ව්‍යාපාරය ඇතුලේ සේවා යෝජක සහ සේවාදායක ගැටුම් ඇති වෙනකොට පිළිගැනීම අඩු වෙනවානේ. අඩු ගන්න අලුතෙන් සේවකයෙක් කර රැකියාවට බඳව ගන්න ආකර්ෂණය කරන්න බැරි වෙනවා. අන්නේ වාසි මේකේ තියෙනවා. ඊළඟට වෙළඳ පොළ කොටස පටු වීම හෝ අහිමි වීම. මෙහෙම කාර්මික ආරවුල් ඇති වෙලා ගනුදෙනු කරවන්ගේ විශ්වාසය බිඳ වැටලා ගනුදෙනු කරෝ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කිරීම නතර කිරීම, සීමා කිරීම තුල මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම විකුණුම් අඩු වෙනවා. තමන්ගේ වෙළඳ පොළ කොටස එන මොකද වෙන්නේ? ක්‍රමයෙන් මුලින් අඩු වෙනවා.
පටු වෙනවා කියන්නේ ඒකයි. අඩු වෙලා දෙවනුව මොකද වෙන්නේ ඊළඟ පීරියඩ් එකේදී? අනිවාර්යයෙන්ම තමන්ගේ වෙළඳ පොළ කොටස තමන්ට 100%ක්ම නැති වෙලා යනවා. සියලුම ගනුදෙනු කරු තමන්ගේ ඈත් වෙලා යනවා. එහෙනම් තමනුත් ගෙදර යන්න ඕන. ඒක තමයි ඊළඟ අවාසිය. ඊළඟට 6 වෙනි එක මූල්‍ය පාඩු මෙන්ම දේපල වලට හානි සිදු වීම. කාර්මික සම්බන්ධතා බිඳ වැටිලා කාර්මික ආරවුල් හිසේ සෙවුවම අනිවාර්යයෙන්ම මූල්‍ය පාඩු වෙනවා. දේපල වලට හානි සිදු වෙනවා. මොකද සේවාදායකයින් අකමැත්තෙන් වැඩ කරන්නේ. කැපවීමෙන් වැඩ කරන්නේ නැහැ. අභිප්‍රේරණය වෙලා නැහැ. තේරුණාද? දැඩි පීඩනයකින් මානසික ආතතියකින් වැඩ කරන්නේ. නිසා ආයතනේ මුදල් සමහරට සොරකම් කරන්න පුළුවන්. ආයතනේ දේපල සොරකම් කරන්න පුළුවන්. දේපල වලට හිතාමතාම හානි කරන්න පුළුවන්. අන්න ඒ වගේ ලාභාලි වලට මුහුණ දෙන්න වෙනවා. 7 වෙනි අවසාන එක තමයි සේවක ආකර්ෂණය හා රඳවා ගැනීම පහසු වීම. දැන් කාර්මික ආරවුල් ඇති වෙනවා කියන්නේ කාර්මික සාමය නෑ. ව්‍යාපාරය දෙස බලන විට බාහිර ඉඳන් බලන කෙනාට ව්‍යාපාරය හොඳට පේන්නේ. පෙරහැර යන කෙනාට වඩා පෙරහැර නරඹන කෙනාට පෙරහැර හොඳ නරක පේන්නේ. ඒ වගේ එහෙනම් සේවකයන් පහසුවෙන් ආකර්ෂණය කරගන්න අමාරු වෙනවා. මොකද නවක සේවකයන් නවක අයදුම්කරුවන් මේ වගේ ගැටුම්කාරී ව්‍යාපාරයක සේවය කරන්න කැමැත්තක් දක්වන්නේ. ඇත්ත කතාව ඔක තමයි. ඒත් එක්කම දක්ෂ සේවකෝ ව්‍යාපාරය හැර යන්න උත්සාහ කරනවා. ඒක නවත්ත ගන්න බෑ. එහෙනම් ඒ දක්ෂ සේවකෝ රඳව ගැනීම තමයි මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන වගකීම වෙන්නේ. නමුත් රඳව ගන්න විදියක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ මෙවැනි ගැටුම්කාරී පරිසරයක් සහිත ව්‍යාපාරයක දක්ෂ සේවකෝ රැඳෙන්න කැමති නැහැ. එහෙනම් ඒගොල්ලොත් ආයතන හැර යනවා. ඔන්න වගේ සේවා යෝජකයන් වෙත කාර්මික ආරවුල් තුලින් අහිතකර තත්ත්වයන් කීපයක්ම උදා කරනවා. පැහැදිලිනේ? ඔව්. ඊළඟට අපි බලමු මේ කාර්මික ආරවුල් නිසා සේවකයින්ගේ පැත්තට ඇතිවන අවාසිදායක තත්ත්වයන්ුත් තියෙනවා. සේවකයින්ගේ පැත්තට. පළවෙනි එක තමයි කාර්මික ආරවුල් ඇති වෙලා සේවා යෝජක සේවාදායක සෝදත්වයේ බිඳ වැඩිලා සේවා යෝජක සේවාදායකින් අතර දුරස්ත භාවයේ වැඩිවීම තුළ සමීපත්වයේ ඈත් වෙනකොට මොකද වෙන්නේ? සේවා යෝජකයන් හිතාමතාම මේගොල්ලෝගේ වැටුප් ප්‍රමාද කරන්න පුළුවන්. එහෙම නැත්නම් වැටුප් නොගෙව ඉන්න පුළුවන්. දැන් නිෂ්පාදන කටයුතු යන හිටියා. දැන් නිෂ්පාදිත නැහැ. භාණ්ඩ අලෙවිය දැන් 0 වෙලා බිඳුව වෙලා ඒ තරක මත ගෑනලා කියනවා කරන්න දෙයක් නැහැ. සේවකයෝ කවදා හරි යථා තත්ත්වයටපත් වෙලා වැඩ කරලා නිෂ්පාදිත බිහි කරලා ඒ අලෙවි කරනකම් වැටුප් ගෙවන්න දෙයක් නැහැ කියලා මග අරින්න පුළුවන්. නැත්තම් ගෙවන්න පුළුවන් පමා කරලා. නැත්තම් කෑලි කෑලි. අපි කියන්නේ ආප්ප කෑවෝය කියලා. තේරෙනවද? වැටුප් රුපියල් 30000 එක ගෙවන අවස්ථා 3කදී. ඒතර එකවර ප්‍රයමක් කරගන්න බෑ. අන්න ඒ වගේ අවාසිදායක තත්ත්වයන්ට සේවකයන් මුහුණ පාන්න වෙනවා. එහෙනම් පළවෙනි එක තමයි වැටුප් අහිමිවීම. වැටුප් අහිමිවීම හෝ ප්‍රමාදවීම හෝ කොටස් වශයෙන් හිමිවීම. කොටස් වශයෙන් හිමිවීම. ඊළඟට දෙවැනි එක කාර්මික ආරවුලක් පවතින විට සේවකයින් සේවා යෝජකයින් අතර තියෙන අපි කියන්නේ හොඳ හිත කියලා. හොඳ හිත paludu වෙනවා. නැත්නම් සුවදත්වය අහිමි වෙනවා. ඒ නිසා සේවකයා දැඩි මානසික ආතතියකට නැත්නම් ඕගනයිසේෂනල් ස්ට්‍රෙස් කියන එකටපත් වෙනවා. ඒ ආයතනය තුල බොහොම පීඩණයෙන් වැඩ කරන්නේ. තේරෙනවද? දැඩි පීඩනයකට හසු වෙනවා. ඒ නිසා ඒක සේවකයට මානසික වදයක් වෙනවා. ඒකත් ලොකු වාසියක්. එහෙනම් සේව්‍යයන් සමග සුහදත්වය
paludu වී සේවකයින් දැඩි මානසික ආතතියකට පත්වීම. ඒක තවත් ප්‍රශ්නයක් වෙනවා. අනිත් එක තමයි මේ කාර්මික ආරවුල් ඇති වෙලා සේවා යෝජකයෝ සමග ගැටුම් ඇති කර ගැනීම ඵලය මොකද්ද වෙන්නේ? සේවකයන්ගේ උසස් වීම අහිමි වෙන්න පුළුවන්. නැත්නම් උසස් වීම කල් යන්න පුළුවන්. උසස් වීම එක්කෝ වසර ගානකට තව දෙන්නේ කල් දානවා. නැත්නම් කෙලින්ම උසස් වීම නතර කරලා දානවා. තේරුණාද? උසස් වීම සේවක උසස් වීම. සේවක උසස් වීම අහිමි වීම හෝ කල් යාම. ඊළඟට සේවකයින්ට තව විශේෂ වරප්‍රසාද තියෙනවා. විශේෂයෙන්ම විදේශ ශිෂ්‍යත්ව සමහර සේවකෝ විදේශ ඒකට යොමු කරනවා ශිෂ්‍යත්වයක් මත නොමිලේ. යමක් ඉගෙන ගන්න වෙන්න පුළුවන් යවන සේවකයා. ඒ වගේම රටතොර ගැන සංචාරත් කරන්න පුළුවන්. ඒ වගේ වරප්‍රසාද අහිමි වෙන්න පුළුවන්. තේරෙනවද? ඊළඟට පිළිගොරම් විදේශ සංචාර ශිෂ්‍යත්ව ආදී වරප්‍රසාද අහිමි වීම තවත් අවාසිය සේවකයින්ට. දැන් සේවකයින් සේවායෝජකයින් සමග මතවාද ඇති කරගෙන කාර්මික සම්බන්ධතා paludu කර ගත්තේ නැත්නම් ඒගොල්ලන්ට විදේශ සංචාර සදා අවස්ථාව තිබුණා. සමහරට සති දෙකක සිංගප්පූරු ටුවර් එකක්, සති දෙකක කැනඩා ටුවර් එකක්, සති දෙකක ඔස්ට්‍රේලියා ටුවර් එකක්. ඒ වගේ තියෙනවනේ. ආයතන ගානේ යවන්නේ. ඒතර ඒ සමහරට එහෙ ගිහලා යම් ආයතනවලට යොමු කරනවා. ඒ ආයතනවල සංචාරය කළේ ආයතනවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හඳුනගෙන තමන්ගේ රැකියාවට අවශ්‍ය අලුත් කුසලතා පිළිබඳ ආදර්ශමත් වෙන්න දැනුමක් වර්ධනය කරගන්න. පෞද්ගලිකව තමන්ට රට තොර මේ ගැන නරඹලා දැනුවත් වෙන්න විනෝදයක් ලබන්න. හොඳ අවස්ථාවක්. ඒක පව හිමි වෙන්න පුළුවන්. වඩා වැදගත් වෙන ශිෂ්‍යත්ව. සමහර විට සේවකයින් ඉදිරියේදී විදේශ රටවල කෙටි කාලීන පාඨමාලාවක් හදාරලා තමන්ගේ වෘත්තිමය දැනුම වර්ධනය කරගන්න ශිෂ්‍යත්වයක්. ඒ කියන්නේ ආයතනයේ ගාන තමයි වීදම් දරන්නේ. ඒ වගේ ශිෂ්‍යත්වයනි වරප්‍රසාද තිබුණේ සියල්ල අහිමිලා යන්න පුළුවන්. ඊළඟට තව පුහුණු අවස්ථා නැති වෙන්න පුළුවන්. තව එකක් තමයි සේවක පුහුණු අවස්ථා. සේවක පුහුණු අවස්ථා අහිමි වීම. දැන් සේවක පුහුණුවක් ලැබෙන එක හොඳයිනේ. පුහුණුව ලැබීමෙන් අපි ඉගෙන ගත්තනේ මතකයිනේ කලින් පරිච්ඡේදවලදී. සේවක පුහුණුවක් තුලින් සේවකයාගේ අගය වැඩි වෙනවා, වටිනාකම වැඩි වෙනවා. සේවකයාට රැකියාව වරප්‍රසාද වැඩි කරගන්න පුළුවන්. වැටුප් වර්ධක ලබා ගන්න පුළුවන්. තේරුණාද? ඒ වගේම නව රැකියාවට පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ නිසා පුහුණු අවස්ථාවක් ලැබෙන එකත් හොඳයි. නමුත් ඒවත් අහිමි කරලා දාන්න පුළුවන් මේ කාර්මික සාමය බිඳවැටීම තුළ. කාර්මික ආරවුල් මතුවීම තුළ. මොකද කාර්මික සම්බන්ධතා බිඳවැටෙනවා කියන්නේ කාර්මික ආරවුලක් ඇති වෙනවනේ. ඒතර මේ වගේ වරප්‍රසාද නැති වෙනවා. අනිත් එක සේවකයන්ට දැන් එක්ක වැටුප ප්‍රමාද කරනවා. එක්ක වැටුපෙන් භාගය ගෙවන්නේ. එක්ක වැටුප කොටස් වශයෙන් ගෙවන්නේ. මොකද වෙන්නේ? තමන්ගේ ජීවත් වීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිසි පරිදි මිලදී අරගෙන පරිභෝජනය කිරීමේ අවස්ථාව මොකද කර වෙන්නේ? මග හැරලා යනවා. ඒ කියන්නේ ජීවන තත්ත්වයේ පහළ යන්න පුළුවන්. එහෙනම් ඊළඟ එක තමයි ජීවන තත්ත්වය
පහළ යාම. ජීවන තත්ත්වය පහළ යාම. ඔව්. ඊට පස්සේ අපි කිව්වද රැකියාව අවදානම ගැන? කිව්වේ නෑනේ. ඔව්. ඊළඟට මේ කාර්මික ආරවුල් මගින් සේවකයන්ගේ රැකියාව අහිමිවීමේ අවදානමක් නැද්ද? තියෙනවා අනිවාර්යයෙන්. විශේෂයෙන්ම ප්‍රොබේෂනරි පීරියඩ් එකේ. මොකක්ද ඒ කියන්නේ? ස්ථිර සේවකයට සේවයට ගත්ත අය තමයි තාම ඉන්නේ පරිවාස කාලේ. ඒ කියන්නේ ආයතනයට හා රැකියාවට ගැළපෙනවද නැද්ද කියලා නිරීක්ෂණය කරන කාලේ. මේ කාල සීමාව තුල අනිවාර්යයෙන්ම සේවකයා අනිසි ලෙස හැසිරෙනවා නම් සේවකයාගේ චර්යාවන් පිළිගන්න බැරි නම් සේවය බොහොම පහසුවෙන් නතර කරන්න පුළුවන්. කිසිම කම්කරු උසාවිය ගිහින් නඩු පවරලා තමන්ගේ රැකියාව නැවත ඉල්ලා සිටින්න බෑ. මොකද පරිවාස කාලය තුල සේවා යෝජකයාගේ අතේ තමයි හැන්ද තියෙන්නේ. එයාට පුළුවන් සේවකයාගේ රැකියාව අහිමි කරන්න. එහෙනම් රැකියාව අහිමි වීම අවදානමකුත් තියෙනවා. රැකියාවන් අහිමි වීමේ රැකියාව අහිමි වීමේ අවදානම. ඊළඟට මේ සේවකයින්ට ආයතනය මගින් ලබා දෙන සුබ සාධන පහසුකම් තියෙනවානේ. ඒ කියන්නේ නොමිලේ වෛද්‍ය පහසුකම්, සමහරට ආහාර සැපීම, ඒ වගේම උදේ හවස තේ පැන් සංග්‍රහයක් ලබා දීම, තේරෙනවද? ඒ වගේම ආයතනයේ නිෂ්පාදන පංගු ලබා දීම, මෙන්න මේ සුබ සාධන පහසුකම් මොකද ඉන්නේ? අනිවාර්යයෙන්ම ඉවත් වෙන්න පුළුවන්. එබනම් අවසන් එක වශයෙන් ලියමු. ආයතනයෙන් සේවකයින්ට ලබා දෙන සුබ සාධක පහසුකම් අහිමි වීම. ආයතනයෙන් සේවකයන් ලබා දෙන සුබ සාධන පහසුකම් අනිවාර්යයෙන්ම අහිමි වීමේ පාඩුවකුත් අවදානමකුත් තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු පාරිභෝගිකයින්ටත් මේකේ අවාසි තියෙනවා. තේරුණාද? එකක් තමයි පාරිභෝගිකයින්ට දැන් මේ කාර්මික ආරවුල් නිසා හරිද ආයතනයේ නිෂ්පාදන කටයුතු නැණ හිටිනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවේ පහළ වැටෙනවා. නිෂ්පාදන වේගය අඩු වෙනවානේ. එතකොට මොකද වෙන්නේ? වෙළඳ පොළට මේ ව්‍යාපාරයෙන් පිරිනමන ගෙන යන භාණ්ඩ සැපයුම අඩු වෙනවා. භාණ්ඩ සැපයුම අඩු වෙනවා කියන්නේ වෙළඳ පොළේ භාණ්ඩ හිඟ වෙනවා. එහෙනම් මේ භාණ්ඩ පවතින සාධාරණ මිලක් යටතේ මිලදී අරගෙන පරිභෝජනය කිරීම අවස්ථාව ගිලිහි යනවා. අනිවාර්යයෙන්. තේරෙනවද? ඒ නිසා එයාලගේ ජීවන තත්ත්වය මොකද වෙන්නේ? පහළ යන බලපෑමක් වෙනවාම. එහෙනම් එකක් තමයි පළවෙනි එක තමයි වෙළඳ පොලේ භාණ්ඩ සැපෙවුම සීමාවි පරිභෝජන මට්ටම පහළ ගොස් ජීවන තත්ත්වය පිරිහීම අනිත් එක වෙළඳ පොලේ භාණ්ඩ හිඟ වෙනකොට මොකද මේ කාර්මික ආරවුල් නිසා වෙළඳ පොලට සපයන භාණ්ඩ සැපයුම් ධාරිතාව අඩු වෙනවා. සැපයුම් ධාරාව අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? වෙළඳ පොලේ භාණ්ඩ සීමිත වෙනකොට මිල වැඩි වෙනවා. පාරිභෝගිකයාගේ පිරිවැය වැඩි වෙලා ජීවන වියදමත් ඉහළ යනවා.
එවනම් පිරිවැය ඉහළ ගොස් ජීවන වියදම ඉහළයයි. ඊළඟට පාරිභෝගිකයින්ට තවත් මොනවද තියෙන ගැටලු? මේ වගේ කාර්මික ආරවුල් ඇති වෙලා මේ ව්‍යාපාරවල නිෂ්පාදන කටයුතු අඩාල වෙනවා. දක්ෂ සේවකයෝ කැප වෙන්නේ, උපරිම දායකත්වයේ දෙන්නේ. සමහර දක්ෂ සේවකයෝ ව්‍යාපාරය හැර යනවා. සමහර සේවක ප්‍රවාසිතාවයට සම්බන්ධ වෙනවා. කියන්නේ සේවයට වාර්තා කරන්නේ, වාර්තා කරත් වැඩ කරන්නේ. මේ ප්‍රතිඵලයේ දක්ෂයින්ගේ දායකත්වය නොමැති වීම නිසා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම නිෂ්පාදිතයන්ගේ ගුණත්වය පහළ යනවා. එහෙනම් තත්ත්වයෙන් අඩු බහඬ, ගුණත්වයෙන් අඩු බහඬ පරිභෝජනය කිරීමනුත් මොකද වෙන්නේ? ජීවන තත්ත්වේ පහළ යන්න පුළුවන්. එහෙනම් ගුණත්වයෙන් අඩු බහඬ පරිභෝජනය කිරීමට සිදුවීම. පරිභෝජනය කිරීම සිදුවීම. එහෙම පැත්තකුත් තියෙනවා. ඊළඟට පාරිභෝගිකයන්ට දැන් තත්ත්වයෙන් උසස් බහඬ තිබුණත් සාධාරණ මිලකට තිබුණත් වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවට ලබා ගන්න බැහැ. ඒකක් තියෙනවා. මොකද ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු අඩාල වෙනවා. මෙහෙයුම් ක්‍රියාවලිය අඩපණ වෙනවා. නිෂ්පාදන වේගය අඩු වෙනවා. දිනකට නිපදවන ප්‍රමාණය සීමා වෙනවා. ඒ නිසා බහඬ සපයන්නේ කොහොමද? පමා වෙලා. එහෙනම් පාරිභෝගිකයාට අවශ්‍ය වේලාවට බහඬ වෙළඳ පොලේ මිලදී අරගන්න නොහැකි වෙලා තමන්ගේ අවශ්‍යතා, තමන්ගේ වුමනා සපුරා ගන්න ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් ඊළඟ එක තමයි අවශ්‍ය වේලාවට වෙළඳ පොලෙන් බහඬ මිලදී ගත නොහැකි වීමෙන් තම වුමනා සපුරා ගැනීමේ අපහසුව. ඊළඟට මේ වගේ පාරිභෝගික රවාසිදායක තත්ත්වයන් උදා වෙද්දී මොකද වෙන්නේ? ආර්ථිකයටත් මේක බලපානවා. අපි නොහිතන ආකාරයෙන් ආර්ථිකයටත් මේක බලපෑමක් කරනවා. අපි මේ පැත්තත් පොඩ්ඩක් බලමු. ආර්ථිකයට කොහොමද ආර්ථිකයට බලපාන්නේ? දැන් කාර්මික ආරවුල් ඇති වෙලා සේවකයන් අතර මතභේද, සේවා යෝජක සුහදත්වය නැති වෙලා, ඒ වගේම සමහර දක්ෂ සේවක ආයතන හැර යනවා, සමහර අයගේ කැපවීම අඩු වෙනවා. මේ සියල්ලත් එක්කම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වෙළඳ පොළට පැමිණෙන භාණ්ඩ සීමා වෙලා වෙළඳ පොලේ උග්‍ර භාණ්ඩ හිඟ ඇතිවීමෙන් වෙළඳ පොළ ක්‍රියාකාරීත්වය හීන වෙනවා. ඒ කියන්නේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්න නම් වෙළඳ පොළ හොඳ සක්‍රියතාවයක් තියෙන්න ඕනේ. ඒ සක්‍රියතාවය පිළිලා යනවා. එහෙනම් පළවෙනි එක භාණ්ඩ සැපයුම සීමා වී වෙළඳ පොළ ක්‍රියාකාරීත්වය අඩපණ වීම.
ඊළඟට ආර්ථිකයේ රැකියා නියුක්තිය වර්ධනය කරන්න දායක වෙන්නේ කවුද? රජය නෙවෙයිනේ, ව්‍යාපාර. ව්‍යාපාරවල කාර්මිකාරවුල් ඇති වෙලා සිටින සේවකොත් ඉවත් වෙලා යනවා. නිෂ්පාදනය පහත වැටෙනවා. ආදායම් පහත වැටෙද්දී මොකද නව රැකියා සපයන්නත් අමාරු. අනික නව රැකියා ඔෆර් කළත් ප්‍රදානය කළත් සේවකයන් ආකර්ෂණය කරගන්න පහසු වෙනවා. එහෙනම් රැකියා නියුක්තිය නැත්තම් රැකියා වියුක්තිය හෙළ යන්න ඒක රැකියා නියුක්තිය පහළ යාමට අනිවාර්යෙන් බලපෑමක් ඇති වෙනවා. ඒක ආර්ථිකයටයි බලපාන. එහෙමනම් රැකියා නියුක්තිය පිරිහීමට බලපෑම් කරයි. ඊළඟට ආර්ථිකයේ ශක්තිමත් වෙන්න ආර්ථික සංවර්ධනයක් ඇති වෙන්න දලදේශීය නිෂ්පාදිතය වගේම දල ජාතික නිෂ්පාදිතය මූර්ත වශයෙන් හෙළ යන්න ඕනේ. ඒ කියන්නේ රටේ සමස්ත ව්‍යාපාර පද්ධතිය නිපදවන භාණ්ඩ හා සේවා භෞතික වශයෙන් වැඩි වෙන්න ඕනේ. නේ එතකොටනේ අපි කියන්නේ ජාතික නිෂ්පාදනය රටේ සංවර්ධනය ගැන කියන්නේ වර්ධනය ගැන කියන්නේ. නමුත් ඒ දේ වෙන්න නම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම කාර්මිකාරවල නැති වෙනවා. කාර්මිකාරවුල් පවතින කල ආයතන නිෂ්පාදනය පහළ යනවා. එහෙනම් දලදේශීය නිෂ්පාදිතය පහළ යාමෙන් ආර්ථික වෘද්ධියට බලපෑමක් ඇති කරනවා. එහෙමනම් ව්‍යාපාර නිෂ්පාදන කටයුතු අඩපණ වීම මත දලදේශීය නිෂ්පාදිතය පිරිහීමෙන් ආර්ථික වෘද්ධිය පහළ යයි. ආර්ථික වෘද්ධිය පහළ යයි. ඊළඟට රටක ආර්ථිකයේ සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ. සංවර්ධනයක් අපේක්ෂා කරන මොකද වෙන්නේ? දලදේශීය නිෂ්පාදිතයේ මූර්ත වශයෙන් හෙළ යන්නත් ඕනේ. රටේ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය හෙළ යන්නත් ඕනේ. මේ දෙකම වෙන්නේ නැහැ. එහෙනම් ආර්ථික සංවර්ධනය පහළ යනවා. එහෙනම් දලදේශීය නිෂ්පාදිතය මෙන්ම ජීවන තත්ත්වය පහළ යාම තුළින් ආර්ථික සංවර්ධනය පිරිහීමට ලක්වේ. තව එකක් අපි කියමු. ඒ තමයි දැන් ව්‍යාපාරවල කාර්මිකාරවුල් උඩුදුවලා නිෂ්පාදන කටයුතු අඩාල වෙලා රටේ ආර්ථිකයට ගලාගෙන නිෂ්පාදනය පිරිහිලා දලදේශීය නිෂ්පාදිත අඩු වෙනවා. නේ ඒකම ව්‍යාපාරවල වෙළඳ පිරිවැටුම පහළ යනවා. ආදායම් පහළ යනවා. එහෙනම් රජයට අයවන බදු ප්‍රමාණය පහළ යනවා. බදු ප්‍රමාණය පහළ යනවා කියන්නේ රටේ ආර්ථික යටිතල පහසුකම් වලට බදු ආදායම් වියදම් කළ නොහැකි වීමෙන් විශාල බදු ආදායමක් කැප කරනවා රටේ ආර්ථික යටිතල පහසුකම් වර්ධනය කරන්න. ප්‍රවාහන, sannivedana, ජල සැපයුම නේ ඒ මොකද මේ යටිතල පහසුකම් දියුණුනොත් තමයි රටේ ආර්ථිකය යහපත් වෙන්නේ. එහෙනම් ඒ යටිතල පහසුකම් වර්ධනය කරන්න රජයට වියදම් කරන්න මුදල් නොලැබෙලා යනවා. ඒ හේතුව බදු ආදායම් නැතිවීම. එහෙනම් ඒකත් ආර්ථිකයට ඍණාත්මක බලපෑමක් වෙනවා. එහෙනම් ව්‍යාපාර ආදායම්
අඩු වී රජයේ බදු ආදායම් පහළ යාම මත ආර්ථික යටිතල පහසුකම් අංශයේ ආයෝජන අඩුවීමෙන් ආර්ථිකය පරිහානි තත්වයට පත් කරයි. මෙන්න මේ වගේ කාර්මික ආරවුල් කියන එක සේවා යෝජකයන්ට අවාසි, සේවකයන්ට අවාසි, පාරිභෝගිකයන්ට අවාසි, සමස්තයක් වශයෙන් ආර්ථිකයට අවාසි. මේ නිසා කාර්මික ආරවුල් හැකි ඉක්මනින් විසඳා ගන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. කාර්මික ආරවුල් නැති කරලා කාර්මික සාමය උදා කරගන්න, යහපත් කාර්මික සම්බන්ධතා ඇති කරගන්න ඕනේ. අපි එතකොට අද පාඩම් පරිච්ඡේදයේනුත් බොහොම වටිනා සංකල්පයක්, මානව සම්පත් කළමනාකරන සංකල්පයක් පුළුල් ලෙස විග්‍රහ කරලා විභාගයට නිරන්තරයෙන්ම මතක තියාගන්න මෙවැනි ප්‍රශ්න අහනවා. කාර්මික සම්බන්ධතා හෝ කාර්මික ආරවුල් කියන සංකල්ප දෙකෙන් එකකින්වත් ප්‍රශ්නයක් නැති පේපර් එකක් පුළුවන් නම් පෙන්නන්න බෑ. අනිවාර්යයෙන්ම මේ දෙකම හෝ එකක් අහනවාමයි. ඒ නිසා අපි අද දවසත් සතුරුදායක දවසක් විභාගයට අනිවාර්ය ප්‍රශ්නයකට උත්තරයක් අපි හොයාගත්තා සමානයි. අපි මේ පරිච්ඡේදයේ තවදුරටත් මේ අසබැඳි සංකල්ප කීපයක්ම තියෙනවා. මොකද කාර්මික ආරවුල ඊළඟ ඵලය තමයි වෘත්තීය සමිති දායක වීම, සම්බන්ධ වීම. වෘත්තීය සමිති වල කාර්මික ක්‍රියාවන් දැන් එළියට එන්න බොහොම ළඟයි. අපි මේ සංකල්ප දෙක තුනත් සාකච්ඡා කරලා අපි මේ පරිච්ඡේදයේ සම්පූර්ණයෙන්ම ඉදිරියේදී නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දිගටම මේ ඊළඟ පාඩම් පරිච්ඡේදයත් පරිශීලනය කරන්න. අපි එහෙනම් ඊළඟ අලුත් පරිච්ඡේදයකින් නැවත හමු වෙමු.